වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තේ යටත් කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම උත්පල රත්නායක. මුලින්ම සිරස්තල. රාජ්‍ය ඇමති විමල වීරට විරෝධය පා වනජීවී නිලධහරින් වැඩවර්ජනයේ. දෙහිවල ප්‍රදේශයක් සහ අක්කරේපත්තු හුදකලා කෙරේ. කොවිඩ් මරණ සියයට ලංවෙයි. නරහෙන් පිට පෞද්ගලික රෝහලක පවිත්‍රතා සේවකින් 14කටත් කොවිඩ්. තහනම නොතකා උතුරේ මහවිරු සැමරුම් කළ සිව් දෙනෙක් අත්අඩංගුවට. මැරඩෝනාට අවසන් ගෞරව දැක්වීමට ආ ක්‍රීඩාලෝලීන්ට ආරක්ෂක අංශවලින් ප්‍රහාර. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් කරවන්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. වනජීවී රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා විසින් වනජීවී නිලධාරීන්ට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය අද දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වුණා. කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් මහා සංඝරත්නය ප්‍රකාශ කළේ එම වැඩවර්ජනය හෙලා දකින බවයි. දවසේ පුවත පොළොන්නරුව ජලගලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වග කටයුතු කිරීම, කිරිගවයින්ට තෘණ ආහාරයට ගැනීමට ඉඩ ලබා දීම මෙන්ම වසාදමා ඇති වනජීවී කලාපයේ මැදින් දිවෙන මාර්ගයක් විවෘත කර දෙන ලෙස ප්‍රදේශවාසී ජනතාව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්ුණේ පෙරේදායි. ගොවින්ගේ ඉල්ලීමට වනජීවී නිලධාරීන් එකඟ නොවීම හේතුවෙන් අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ජාතික රක්ෂිතයක් වශයෙන් ගැසට් කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට. ඒතකොට ජාතික රක්ෂිතයකට තර හරක් දානවා නම් මිනිස් ක්‍රියාකාරකම් වෙනවා. එකක් කියන්න. මම මේ තොත්ත බබෙක් නෙමෙයි මෙතන ඇවිල්ලා ඉන්නේ. නෑ සර් එහෙම ගන්න බෑ. ඉන්නවා. මම නොදන්නවා මේ ඔක්කොම මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක විතරනවා. දුවක්කු දෙක තුන තියන් ඉන්නේ හරක් ගාල් වල සර්. එහෙම ඉන්නවනේ අල්ලන්න. බුද්ධි කර අපි මැරුවත් අපි මේ රස්සාව කරා යන්නේ. අපි ලොක්කෝ නෙමෙයි සර් අපි බොහොම පොඩි මිනිස්සු. අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් අද දින දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමටයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේ. මේ අතර අනුරාධපුර තඹුත්තේගම ඇතුළු ගම්මාන රැසක ජන ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කරමින් වගාහානි කළ වනාලියකු ඇල්ලීම සඳහා දින 3ක් පුරා වනජීවී නිලධාරීන් දැඩි වෙහෙසක් ගෙන තිබුණා. අදාළ අලියා නිර්වින්දනය කිරීමට අද දින යොදාගෙන තිබුණත් වර්ජනය හේතුවෙන් එම කාර්යය සිදු නොකර වනජීවී නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගියා. ගමේ කට්ටියත් එක්ක ප්‍රශ්නයකට නෙමෙයි රාජ්‍ය මාත්‍යමය ක්‍රියාකලාපයට විරෝධ දැක්වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඊයේ දවසේ ඔබතුමාලා ඒ කලබල කරන අලියා හොයාගත්තා. දැන් එයා අල්ලන්නේ නැතුව ගියොත් එයා කලබල කරලා ගමට පැන්නොත් ජීවිත හානියක් වුණොත් ඔය රාජ්‍ය ඇමතුමාවක් කියනවාද? විශේෂයෙන්ම කියන්න ඕනේ රාජ්‍ය ඇමතුමා සමස්ත වනජීවි දෙපාර්තමේන්තුවේ සමාව ගත යුතුයි. වනජීවී නිලධාරීන්ගේ මෙම වැඩවර්ජනයට විරෝධය පළ කරමින් පොළොන්නරුව නවනගරයේ වනජීවී කාර්යාලය අසල අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ජලගලුම් නිම්න වනෝද්‍යානයේ අනවසරෙන් වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් අධිකරණ ක්‍රියාමාර්ග හරහා වනෝද්‍යානයෙන් ඉවත් කළ පිරිස ඊට එක්ව සිටියා. ජනාධිපතිතුමනි අපිට ලබා ගන්න අපේ අහිංසක මිනිසුන්ගේ ගොවිතැන
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. වනජීවී දෙපාර්තමේන්තුවේ සීමිත පිරිසක් ඉන්නවා. මේ අය කරන්නේ මෙකෙක් ප්‍රදේශවල සම්පූර්ණ යාලගේ ආදායම් මාර්ග හදාගෙන මිනිස්සු තලාපෙලා දමමින් මිනිස්සුන්ට හිරිහැර කරමින් කටයුතු කරන විමලවීර දිසානායක මැතිතුමත් එක්ක පැන නැගිච්ච ගැටලුවේදී මූලික උනේ ඒ ප්‍රදේශයේ ජනතාව වසර 100කට ආසන්න කාලයක් භුක්ති විඳින කුඹුරු කිසිදු වන්දියක් කිසිදු විකල්ප ඉඩමක් නොදී බලහත්කාරයෙන් වැඩවසම් ක්‍රමයෙන් වනජීවී දෙපාර්තමේන්තුව අත්පත් කර ගැනීම අධිකරණයේ නොමග යවලා තියෙනවා. අධිකරණයට කරුණු පවසලා තියෙනවා මේවට වන්දි දීලා තියෙනවා. විකල්ප ඉඩම් දීලා තියෙනවායි කියලා. ඒ මිනිස්සුන්ට නීතිඥයෙක්වත් අල්ලගන්න පුළුවන්කමක් නැහැ. මේගොල්ලෝ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්. මේ සමහර නිලධාරී විමලවීර දිසානායක ගරු අමාත්‍යතුමනි ඔබතුමා අමාත්‍යවරයා විදියට ඍජු තීන්දුව ගන්න. ඔබතුමාට මේ පනතෙන් ලැබිලා තියෙන බලතල ක්‍රියාත්මක කරන්න. ඊයේ සිදුවීම තුළ විශේෂයෙන්ම අපි දැක්කේ මාධ්‍ය තුළ ඒ නිලධාරීන් ඇසුරුනේ ගවයන් කැලෑව තුළට ඇතුළු වීම පිණිස නෙවෙයි. ගවයන් එක්ක ගස් කපන්න යන ගවයන් ඒ වනාන්තරයේ විනාශ කිරීම කියන කාරණේ පිළිබඳව පිටු දකින්න නිසා. චමින්ද මන්ත්‍රීතුමා ඒ කතාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිසිම කාරණයක් එතන නැහැ සහෝදර මන්ත්‍රීතුමා. මොකද හේතුව අපි හොරතක්කඩි වෙනුවෙන් කවදාවත් පෙනී හිටින්නේ නැහැ. ඒ ඇමතුමා පිළිබඳව යම් ගෞරවයක් තිබෙනවා. උගදෙක් හැටියට බුද්ධ මෙත්තේ එතන හැසිරීම පිළිබඳව යම් කනගාටුවක් තිබෙනවා. ඔබතුමා දන්නේ නැතිව කතා කරන්නේ. ඒකයි මං කියන්නේ. එතන එහෙම තීන්දුවක් අරගෙන නැහැ මොකක්වත්. තීන්දුවක් ගන්න නැති දෙයකට විරුද්ධ වෙන්නේ මොකටද? මාධ්‍යයේ දැක්ක ඔබතුමා තීන්දුවක් ගන්නවා. මේ මාධ්‍යයේ තියෙනවා මේ රෙකෝඩින් එක ගන්නව તો කමන්නේ. ගස් කපලා මේ රටට ඔක්සිජන් ඕනේ නැහැ කියපු සමහර ඇමතිවරු හිටපු නිසා රාජ්‍ය නිලධාරීන් බයයි කරනවා. මේ ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් ඔක්සිජන් ඕනේ නැහැ කියලා නැහැ. ඒ සිටියේදී පැත්තක ඉන්න මිනිහෙක් කියලා තියන්නේ. බොරු කියන්න එපා. අපිට දැනගන්න පුළුවන් ඔබතුමා ඊයේ කොහමද ඇසිර ඇති කියන්නේ. ඒ නිලධාරීන් සාධාරණයි සමහර වෙලාවට. ගරු ඇමතිතුමා තොප්පිය දාගන්න එපා ඇමතිතුමා. තොප්පි දාගන්න එපා. මේ අතර සිද්ධියට මුහුණ දුන් වනජීවී නිලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇන්දොමින් මෙලෙස අදහස් පළ කළා. අපිට කොහෙත්ම එකඟ වෙන්න බෑ යලගැලෙන උද්‍යානයේ ඔය සිදුවන සිද්ධිය ගැන. මේක ජාතික වන උද්‍යානයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනකොට මේ මිනිස් ක්‍රියාකාරකම් වලට සම්පූර්ණයෙන්ම වගේ බාධා පමුණලා තියෙනවා. ඒත් අවධාරණය කියනවා අප්පුඩියට මේ වගේ තීන්දුව తీරන ගන්න එපා. මේ පිළිබඳ ඉන්න විශේෂඥයෝගේ මතය අරගෙන පරිසරයට හානියක් නොවන ආකාරයේ තීන්දුව తీරණයට ගන්න පුළුවන්. රාජ්‍ය අමාත්‍යතුමා අපගේ රාජකාරිය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් ජාතික රක්ෂිත වලට ගවයන් ඇතුල් කිරීමට ගොවිතැන් කිරීමට අවසර ලබා දෙන්න කියලා පීඩනයක් එල්ල කරා. අපි ඒක තරයේ හෙලා දකිනවා. මේතුමා බලපෑම් කරන්නේ ගරු අධිකරණයේ ලබා දීපු තීන්දුවක් ඉඩම් 219ක් අධිකරණයේ තීන්දුව මත ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ රක්ෂිතය තුලට පවරාගත්තු ඉඩම් නැවත ජනතාවට ලබා දෙන්න වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අමුයේ උල්ලංඝනය කිරීම සඳහා තමයි එතුමා අපිට බල කරන්නේ. මේ අතර වනජීවී නිලධාරීන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ යක්කුරය ගම්මානයේ සිට මනම්පිටිය පාලම දක්වා දිවෙන මාර්ගය මහජනතාව වෙනුවෙන් ඉල්ලමින් කරන ලද අරගලයේදී වනජීවී දෙපාර්තමේන්තුව විසින් මහත්සේ බාධා පමුණුවමින් කටයුතු කරනවා. වනජීවී නිලධාරීන් විසින් මේ සිද්ධ කරන්නට යන වැඩ වර්ජනය අපි හෙලා දකිනවා ස්වාමීන් වහන්සේලා විදිහට. අපිට ලොකු අසාධාරණයක් සිද්ධ කරලා තියෙනවා. මහවැලි ගම්මාන හැටියට විශාල වටයක් ගිහිල්ලා පොළොන්නරුවට ගමන් කරන්න තියෙන ගැටලුව නිසා. සානුකම්පිතව රටෙන් ඉල්ලනවා අපිට හිමි අපේ මාර්ගය ලබා දෙන්න වනජීවී නිලධාරී මහත්තුරු ගොඩක් වෙලාවට මේ හරහා අපිට බාධකයක් වෙලා තියෙන්නේ. වනජීවිකයන් කියනවා මේ පාර පරිසර වාතාවරණ නැතුව මේක දෙන්න බෑ කියන ප්‍රශ්නේ. වනජීවී නිලධාරීන් කවදාකවත් වැඩක් කළා නැහැ. ඔය මස් වැද්දෝ ටිකක් ඉන්නේ. ඔය මස් වැද්දෝ තමයි ඔය හඬ නගන්නේ. මේ අතර සුරකම ශ්‍රී ලංකා සංවිධානයේ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පොළොන්නරු ජලගැලුම් නිම්නය ජාතික වන උද්‍යාන මැදින් තමයි මේ පාර කපාගෙන යන්න සූදානම් වෙලා තියෙන්නේ. මේ පාර කපන්නේ වැලි නිදියකටයි. මේ වැලි නිදියේ පස්සේ ඉන්නේ ඉඩම් අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්මයා. ගෙනාපු ඉත්ත තමයි විමලවීර දිසානායක. එතුමාගේ හයිය ශක්තිය තමන්ගේ නෝනටයි දරුවන්ටයි පෙන්න ගත්තර කමන්නේ. නිලධාරීන්ටයි අපිටයි පෙන්නන්න ලෑස්ති වෙන්න එපා. අපි ලබන බදාදා අමාත්‍යාංශයට එතුමා හම්බ වෙන්න එන්න හිතන් ඉන්නේ. එදාටත් බලාගමු එතුමාගේ හයිය ශක්තිය කොහොමද කියලා. විත්තියට හේතු කළ එදා එතුමාගෙන් අවශ්‍ය කරන ජාතික සමාව ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ. දවසේ පුවත මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 22,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 251 දෙනෙකු වාර්තා වුණා. නව මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 99ක් ලෙසයි.
මියගිය පිරිසට අයත් එක් අය කොළඹ අට ප්‍රදේශීය පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනයත් සමග ඇති වූ බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් හේතුවෙන්. අනෙක් පුද්ගලයා 80 වියේ පසු වී ඇති අතර කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු IDH රෝහලට ඇතුළත් කර සිටියේදී මිය ගොස් තිබෙන්නේ අධික රුධිර පීඩනය, නියුමෝනියාව සහ කොවිඩ් හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 99 වෙනි කොවිඩ් මරණය ලෙස සටහන් වන්නේ පෑලිකුඩ ප්‍රදේශීය පදිංචි 73 හැවිරිදි කාන්තාවක්. ඇය කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් ආසාදනයෙන් ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන්. මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය අනිවාර්ය කර තිබීම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කොමිසම නිර්දේශ කර ඇත්තේ ආදාහනය අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සුදුසු බවයි. මරණයට හේතු තහවුරු කර ගැනීමකින් තොරව මෘතදේහය බලහත්කාරයෙන් සහ ඉක්මනින් ආදාහනය කිරීමට යොමු කිරීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෝ පවුලේ සමාජිකින්ට අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට සහභාගී වීමට ඉඩ ලබා නොදීම පුද්ගලයන්ගේ ආගමික නිදහස උල්ලංඝනය කිරීමක් බවයි කොමිසම පවසන්නේ. පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහු මීට දින කිහිපයකට පෙර ගමන් කළ ත්‍රිරෝධ රථයක රියදුරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන්. අදාළ සේවකයා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව ඔහුට ආසාදනය වී නොමැති බවට අනාවරණුවත් එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණයකටද යොමු කර ඇති බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ. PCR පරීක්ෂණය තමයි ඊටාම සාර්ථක පරීක්ෂණය. PCR පරීක්ෂණයෙන් කරන්නේ අපි වෛරසයේ කොටස් අරන් විශාල පිටපත් සංඛ්‍යාවක් අරන් තමයි වෛරසය හඳුනාගන්නේ. එතකොට රැපිඩ් ඇන්ටිජන් එකට වඩා මිස් වෙන්න තිබෙන chance එක අඩු. සමහර වෙලාවට ප්‍රතිදේහ නිෂ්පාදනය වෙලා තියෙනවනේ මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් පොසිටිව් වෙන එකක් නැහැ. නමුත් PCR පරීක්ෂණයේදී පොසිටිව් වෙනවා. PCR පරීක්ෂණයේ මුල ඉඳලා දවස් 14ක් යනකම් සමහරට පොසිටිව් වෙන්න පුළුවන්. නමුත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ යම් කිසි කාල පරාසයක් විතරයි. ඒ කියන්නේ ඇන්ටිබොඩි නිෂ්පාදනය වෙන්න පෙර ඒ අවස්ථාව තමයි රෝගය බෝ කරන අවස්ථාව. මෙතර නාරාහෙම්පිට පිහිටි ලංකා හොස්පිටල් සි පවිත්‍රතා කටයුතු නිරත වූ පෞද්ගලික ආයතනයකට අනුයුක්ත 14 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව නාරාහෙම්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා. මේ අතර දෙහිවල රැදිමාල ප්‍රතිබිම්බාපාර වත්තේ පසුගිය 24 වෙනිදා සිදු කළ අහඹු PCR පරීක්ෂණ 30කින් 6 දෙනෙකු ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 26ක ජනතාව නිරෝධායනයට යොමු කර ඇති අතර ප්‍රදේශය හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර හැටන් බගවන්තලා ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු සිය ත්‍රිරෝධ රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරා ඇති අතර පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ආසාදිතයා සිය බහරයටගෙන හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ආසාදිතයා කොළඹ හෙට්ටි වීදිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට දීපවාලි උත්සවය වෙනුවෙන් බගවන්තලා පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ පිහිටි තම නිවසට පැමිණීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු ඇතුළු පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර PCR පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. රත්නපුර පොලිසියේ සේවයේ නියුතු නිලධාරියෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මහනුවර මහරෝහලේ කාර්ය මණ්ඩල සමාජිකින් දෙදෙනෙකුට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත යොමු කර තිබෙනවා. මේ තත්ත්වය ඇතුනේ අපේ උගුර කන නාසය පිළිබඳව සායනේ එහි සේවය කරපු අනිකුත් කාර්ය මණ්ඩලේ පරීක්ෂණ මේ වෙනකොට සිදුවමින් පවතිනවා. අද දවසේ ඇතුළත ඒවල ප්‍රතිඵල ලැබෙයි. ඒ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. රෝහලේ අනිකුත් කටයුතු සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. අනවශ්‍ය විදිහට ගමන් එන්න එපා රෝහල තුලට. අද දිනේ කරන පරීක්ෂණත් එක්ක කොහොමද ආවේ කියන එක හොයාගන්න ඕනේ සහ රෝහල් කණ්ඩායම තුල තවත් අය ඉන්නවද කියන එකත් අපි ඉක්මනට හඳුනා ගන්න අත්‍යවශ්‍යයි. කෑගල්ල මහරෝහලේ වාට්ටු අංක 2 සේවය කරන හෙද නිලධාරිනියකට COVID-19 ආසාදිත වූ බවට තහවුරු වීමෙන් පසුව ඇව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවරගෙන ඇති අතර ආශ්‍රිතයින් සහ කාර්ය මණ්ඩල සමාජිකින් 6 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. බන්ධනාගරවලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 821ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අලුතින් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. වැලිකඩ බන්ධනාගාරයෙන් 12ක්, බූසෙන් 9 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති අතර සති දෙකකට පමණ පසු කුරුවිට බන්ධනාගාරයෙන්ද එක් ආසාදිතයෙකු වාර්තා වනවා. මේ අතර කොවිඩ් ආසාදිතව පොළොන්නරුව ගල්ලෑල්ල රෝහලට යොමු කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර IDH රෝහල වෙත මාරු කරවා තිබෙනවා. බන්ධනාගර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ ඔහුට දීර්ඝ කාලිනව පවත්නා රෝග සැලකිල්ලට ගනිමින් වෛද්‍ය නිර්දේශ මත එම පියවර ගත් බවයි.
මෙතර අවිස්සාපෙල්ල සීතාවක අපනයන සැකසුම් කලාපේ කර්මන්තශාලා 3කින් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඇහැලියගොඩ දිවුරම්පිටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින්ද ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා යොමු කර තිබූ ලිපියකට විරෝධය පළ කරමින් තම දෛනික රාජකාරී කටයුතු පස්වරු 4:30 අවසන් කිරීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ දවස් තුලත් අපි හරමාට සේවය අවසන් කරා. ඊයේ රාත්‍රී කාලය තුල රෝහල්ගත කිරීමට තිබු රෝගීන් මේ මොහොත වන විට තවමත් නිවෙස්වල තමයි ගත කරන්නේ. රෝගියෙක් ඉන්න හුස්ම ගැනීම අපහසුතාවයෙන් පෙළෙන බව දිගින් දිගටම ප්‍රකාශ කරනවා. ඔවුන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා රෝහල්ගත කිරීම ප්‍රමාද වීම නිසා. ඒකට හේතුව වුණේ සෞඛ්‍යධාරී කාර්යාල තව සහායට වසා දැමීම සඳහා නියෝගයක් ලැබුණා අපිට. ඒ නියෝගයට අනුව අපි 6 නෙමෙයි 4:00ට වහලා අපේ සේවය 4:00ට අවසන් කරා. ඒක තමයි මේකට මූලික හේතුව. අපි කියන්නේ ලියුම අයින් කරලා අපිට ටිකටම සේවය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. නව ආසාදිතයින් 559 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 22028ක් ලෙසයි. වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 253ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ආසාදිතයින් 31 දෙනෙකු අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමද විශේෂත්වයක්. මේ හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ අක්‍රේපත්ව ප්‍රදේශයේද හුදකලා කිරීමට පියවරගෙන තිබෙන්නේ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු හමුවීමත් සමගයි. තවදුරටත් කොළඹ නගරයටත් කොළඹ නගරයෙන් පිටතටත් ජනතාව සංක්‍රමණය වීම නොකඩවා සිද්ධ වෙනවා. ඒ නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් මතුවෙනවා. ඒ මූලාශ්‍ර හොයාගෙන යනකොට බොහෝ දෙනෙක් කොළඹ නගරයේ බස්නාහිර පළාත සිට ඒ පළාත්වලට ගියාය බව හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා පැහැදිලිවම කියනවා රට තුළ අලුතෙන් උපපකුරු නිර්මාණය වීමේ විභවයක් ඇති වෙලා තියෙනවායි කියලා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශය. බැලූ බැලමට අවදානම අඩුයි කියලා පෙනීච්ච සමහර ප්‍රදේශවල රෝගී පොකුරු මතුවීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. රට කොවිඩ් සම්බන්ධයෙන් මුහුණ දීලා තියෙන තත්ත්වය වඩා සංකීර්ණ තැනකට ගමන් කරමින් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දිගටම කියන දේ තමයි ජනතාවට ඇත්ත කියන්නේ නැතුව තමන්ගේ ප්‍රදේශයේ අවදානම මොකක්ද කියලා ජනතාවට කියන්නේ නැතුව ප්‍රශ්න විසඳන්න බෑ. කොවිඩ් අවදානම හේතුවෙන් වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා සිට විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග තවත් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක්ද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයේ ඇති මින්නේරිය ජාතික පාසලේ ගුරුවරුන්ගේ පැමිණීම අද පැවතියේ ඉතා අවම මට්ටමකයි. ඒ අනුව අද පාසලට පැමිණි දරුවන් පෙරවරු 8:30 පමණ වන විට නැවත හරවා යවුණා. සර් එන්න කියලා කිව්වා ළමයි එක්කයි යන්න කියලා. ඒකින්ද ආව එක්කයි යන්න. මොකද කියන්නේ දන්නේ හරියට. ගෙදර යන්න කිව්වා. හේතුවක් කියනද? නෑ මැඩම් නනම් ඇවිල්ලා තියෙනවා. අර කොරෝනා ආසාදිතය හම්බෙච්ච ඉන්න ගෙදර යන්නේ. ළමයි කින්නක හිටලා පුතේ? එකගේ 5200 ගෙදර හිටියා. මැඩල්ලා දෙන්නෙත් තුන්දෙනෙක් හිටියා. හැටන් ක්විල්වත්ත දෙමළ විද්‍යාලයේ සිසුවෙකුට කොවිඩ් ආසාදිත බවට වාර්තා වීමත් සමග එම පාසලටද අද සිසුන් පැමිණ සිටියේ නැහැ. ආසාදිත දරුවාගේ ආශ්‍රිත සිසුන් 19 දෙනෙකු ස්වයං නිරෝධහයන්ට යොමු කර ඇති අතර පාසල විෂ බීජ හරණය කිරීමේ කටයුතුද සිදු කෙරුණා. මේ අතර කෑගල්ල රුවන්වැල්ල ඉඹුලාන ශ්‍රී සේන මහාවිද්‍යාලයේ සිසුවෙකුගේ මවකට COVID-19 ආසාදනය වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් එම පාසලේ සිසුන් කිසිවෙකු අද පාසලට පැමිණ සිටියේ නැහැ. විදුහල්පතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ලබන සතියේ පාසල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතින් වාර්තා වීම ඉහළ යාමත් සමග ඇහැලියගොඩ කලාපේ පාසල් 7ක් తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතින් වාර්තා වීම ඉහළ යාමත් සමග පාසල් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාවකදී තෙවන පාසල් වාරය ආරම්භ කෙරුණු 23 වෙනිදා විවෘත නොකෙරුණු කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 4ක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 6ක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා. ඊයේ සවස සමාජ මාධ්‍ය තුල සහ ප්‍රවෘත්තිවල වැරදි ප්‍රචාරයක් ලබා දීලා තිබුණා. ඇහැලියගොඩ පාසල් සියල්ලම වසා දමන බවට ඒ පිළිබඳව අද තකහණියක්ම අපේ අධ්‍යාපන බලධාරීන් සෞඛ්‍ය කොමිටිය රැස් වෙලා අධ්‍යයනය කළා. දැනට ගත තීන්දුව අනුව දිවුරම්පිටිය ප්‍රදේශයේ අර කොරෝනා ආසාදිතයින් සිටිය ප්‍රදේශයේ පාසල් දෙකක් PCR වාර්තා එනකන් වසා දැමීමට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම තවත් පාසල් දෙකක් දෙසැම්බර් 7 වෙනිදා දක්වා වසා දැමීමට අපි තීරණය කරලා තිබෙනවා.
තිබෙනවා. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පාසල් ලබන සඳුදා සිට විවෘත කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කුල්ලුරේ මහතා නිවේදනය කරනවා. අත්නොමතික ලෙස පාසල් විවෘත කරමින් දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කිරීමට එරෙහිවත් අපි ලබන පළවෙනිදා පාර්ලිමේන්තුවට නොමදී අපේ නිහඬ විරෝධීත්වය පවත්වන්න සූදානම්. මේ අතර හුදකලා කර ඇති මාලිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාසවල ජනතාව වෙනුවෙන් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අද සිදු කෙරුණේ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර මැනින් වෙළඳපොළ දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ එම වෙළඳුන්ගේ බඩු බාහිර ආදිය ඉවත් කරගන්නා ලෙස කොළඹ මහනගර සභාව දැනුම් දී ඇතැයි වෙළඳුන් පවසනවා. අද කොළඹ මැනින් වෙළඳපොළට රැස් වූ වෙළඳුන් චෝදනා කළේ හදිසියේ එවැනි තීරණයක් ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම පෑලියගොඩ නව වෙළඳපොලේ වෙළඳසැල් තවමත් විධිමත්ව ලබා දී නොමැතිවීම හේතුවෙන් Taman දැඩි අපහසුතාවට පත්ව ඇති බවටද වෙළඳුන් චෝදනා කරනවා. නිර්නාමිකව ඊයේ පිරිසක් ඇවිල්ලි වෙලා මෙතන බඩු බහාරතිය සියලු දේ අරගෙන තියෙනවා. ඒකවල සමහර පාස දෙනවා මේක නගර සභාවෙන් තමයි මේක ඉල්ලීම කරලා තියෙන්නේ කියලා. නමුත් නගර සභාවට කිසිම නීතියන් වල අයිතියක් නැහැ. මොකද අපි මේ වසරේ නීතියන් වල බලපත්‍රයක් අපේ අතේ තියෙනවා. පෑලියගොඩ ඒ වශයෙන් විවෘත කරාට තාම මිනිසුන්ට කඩ ලැබිලා නැහැ. දැන් මෙතන අපේ සේවකයෝ ව්‍යාපාරිකෝ දහස් ගාණක් ගෙවල් වල. අවුරුදු 7 ඉඳන් මාකට් එකට ආවෙත් දැන් මටත් මුකුත් නැහැ. අපි මාස ගාණක් ඒ ඇතුලේ කණ්ඩවත් නැහැ හරියට. අපේ මේ ගොවියන්ගේ බඩු ඔක්කොම සීසී කඩේ. මිනිසුන්ට යන්න දරන්නේ නැහැ. එක එක ආර්ථික පද්ධතියක් වලට යනවා. ගිහිල්ලා බඩු බාර ගන්න නැහැ කියලා මිනිස්සු ආයෙ එනවා. වෙන කිසිම දෙයක් එපා. අපිට මේ මැනින් මාකට් එක ඇතුල් වෙලා අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න දෙන්න. මාකට් ඕපන් කරා. ඒ වුණාට අපිට කඩයක් දීලා නැහැ. අපිට අංකයක් දන්නේ නැහැ. අපිට මුකුත් ලිය කිල්ලක් දීලා නැහැ. අපි දැකලත් නැහැ මාකට් එක. ඇත්ත කතාව ඒක. ඉතින් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ අද දින කුසපත් ඇදීමකින් පෑලියගොඩ මැනින් වෙළඳපොලේ වෙළඳසැල් ලබා දීමට නියමිතව තිබුණත් එය දින කිහිපයකට කල් දැමීමට සිදු වූ බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ ලැබෙන තුරු එම වෙළඳපොළ විවෘත කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ අප කළ සංචාරයකදී දැකගත හැකි වුණේ එහි ඉදිකිරීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවයි. මේ අතර එළඹෙන සතියන්තයේ දුම්රිය 7ක් පමණක් දහවනයේ යොදවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හලාවත මාර්ගයේ උතුරු මාර්ගය සහ කැලණිවැලි මාර්ගයේ එක් දුම්රිය බැගින් සහ ප්‍රධාන මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙක බැගින් දහවනය කිරීමට නියමිතයි. මේ අතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් අත්හිටුවා තිබූ සෞදි අරාබියේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර හැරීමේ කටයුතු අද සිට යලි ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව පළමු කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මේ අතර COVID-19 ආසාදිතින් 221 දෙනෙකු අලුතින් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව අද දිනය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 472ක් දක්වා ඉහළ ගියා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කර නගා සිටුවීම සඳහා කලාපයේ සෙසු රටවල් සමගින් සංවාදයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්නා ලෙස ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබෙනවා. ඒ අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අද පෙරරුවේ දිවයිනට පැමිණි ඉන්දිය ජාතිකාරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවල් මහතා මෙරට ඉන්දිය මහ කොමසාරිස්වරයා සහ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව අජිත් දෝවල් මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමු වී සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දිය ජාතිකාරක්ෂක උපදේශක අතර හමුව අද පස්වරුවේ පැවැත්වුණේ විජේරාම පිහිටි නිල නිවසේදී. එහිදී ශ්‍රී අජිත් දෝවල් මහතා විසින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් පණිවිඩයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු කලාපයේ රටවලට විදේශ ශ්‍රමිකයින් නිසාවෙන් විශාල ආර්ථික ශක්තියක් ලැබුණද වර්තමාන COVID-19 තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමිවීමෙන් සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බවද අජිත් දෝවල් මහතා පෙන්වා දුන්නා. කෙසේ වුවද COVID-19 වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළ ඒ මහතා කලාපයේ සෙසු රටවල්ද සමගින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයගත යුතු බව ප්‍රකාශ කළා. ඒ සඳහා කතිකාවතක් ගොඩනැගීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මූලිකත්වය ගන්නා ලෙසද ඉන්දිය ජාතිකාරක්ෂක උපදේශකවරයා යෝජනා කර තිබෙනවා. ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර සහ කන්ද උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත් එවන් නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉන්දිය ජාතිකාරක්ෂක උපදේශකවරයාගෙන් ඉල්ලා සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ සංවේදී වුණා. ඔහුගෙන් සාක්ෂි විමසීම ඊයේ අවසන් කළ අතර ඔහුගේ අවසන් සාක්ෂියේ අවසන් කොටස මාධ්‍යට විවෘත වූයේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අවසන් වරට සාක්ෂි ලබා දීමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ එහි පැමිණියේ 14 වන දිනටයි. ඔබ මේ කොමිසමේ මුල සිටම සඳහන් කළ ජයසුන්දර මහත්මයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔබ අතර අමනාපයක් තිබුණා කියලා. මෙන්න මේ වීඩියෝ පටය නරඹන්න. IGP කියන්නේ මුළුමිනියෙක් නාලාම කෙනෙක් 10යි IP කෙනෙක් 15යි 10යි ගණන් කරනවා DIG 50යි සීනියර් DIG 75යි IGP 100යි ගණන් කරලා මට තව IGP කෙනෙක් පගන්න මේක බැලුවම නම් එහෙම අමනාපයක් තේරෙන්නේ නැහැ නේද? ස්වාමීනි, උඩින් ඔහොම පෙනුනට අභ්‍යන්තරයෙන් ලොකු ගැටලු ගොඩක් තිබුණා. මම ඒ දේවල් ඕනෙතරම් මේ කොමිසමට සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මෙම කොමිසමේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා වනාත විල්වේ සොයා ගැනීමෙන් යම් ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව හඳුනාගෙන ඔබට දැන්වුවා කියලා. ඔබට ඒ තොරතුර ලැබුණාම ඇයි ඔබ ඒ ගැන නොතැකුවේ? ස්වාමීනි, මම මේ කරුණු දැනගත්තේ කොමිසමේදී. දැන් තමයි ඒ කරුණු තාක්ෂණිකව බද්ධ වෙනවා කියලා පේන්නේ. ඒ කාලේ තියෙන මතකය විතරයි. රවි සෙනවිරත්න මහතා එහෙම කිව්වද කියලා නම් මතකයක් නැහැ. හැබැයි එතුමා කියන්නත් ඇති. රවි සෙනවිරත්න මහත්මයා ඔය වවුනිතුව ගැන එහෙම කරලා තිබුණ පරීක්ෂණ ගැන මම දැනගත්තේ මේ කොමිසමේ සාක්ෂි දෙනකොට. මට මේවා දැනුවත් කළා කියලා මතකයක් නැහැ. කවුරු හරි කියන්න එපා කිව්වද දන්නෙත් නැහැ. ඔබට අප්‍රේල් 20 වෙනිදා රෑ තොරතුරක් ලැබුණනේ 4 වෙනිදා ආපු විදෙස් බුද්ධි තොරතුරේ ඩිවලොප්මන්ට් එකක් විදියට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඒ කලින් ආපු තොරතුරේ තිබුණා පල්ලිවලට ගහන්න ඉලක්ක වෙලා තියෙනවා කියලා. එතකොටවත් හිතුනේ නැද්ද 20 වෙනිදා රෑ ඔබට හෙට පාස්කු ඉරිදා නිසා හෙට මේක වෙන්න පුළුවන් කියලා? ස්වාමීනි, ඒකේ තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ දුන් තොරතුරක් නෙවෙයි. ඔවුන් මේ පිටින් ආපු තොරතුරක් නේ දුන්නේ. මං ඇහුවා ඕගොල්ලන් මොකද හොයාගත්තද කියලා. එතකොට නැහැ කිව්වා. එතකොටවත් නිශ්චිත නැහැනේ ස්වාමීනි. ඒ තොරතුර මුල ඉඳලම ස්ථිර තත්වයක තිබුණේ නැහැ. ඔබ කියන්නේ ඒක අඩමාන තොරතුරක් කියලාද? ඔව් ස්වාමීනි. අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සංවේදී වෙමින් කොමිසම හමුවේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පසුව Taman මාස 4කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නිසා ඒ අතරතුර යෙදී තිබුණු පුතුගේ විවාහ මංගල්‍යයටද සහභාගී වීමට තමාට නොහැකි වූ බවයි. ඒ සඳහා Taman බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිල්ලීමක් කළද ඊට කිසිදු ඉඩක් නොලැබුණු බව පූජිත් ජයසුන්දර මහතා හඬමින් සඳහන් කළා. ස්වාමීනි, මේ කොමිසමේ සාක්ෂි විමසීම් දෙස බලනකොට දැන් හැමෝටම තේරිලා තියෙනවා. කොහෙද වැරදුනේ? කොතනද වැරදුනේ? කාටද වැරදුනේ? කවුද වැරද්දුවේ කියලා. පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ අවසන් සාක්ෂියේ අවසන් කොටස මාධ්‍යට විවෘත වූයේ නැහැ. විදේශිකයින්ට ඕනෑම පාඨමාලාවක් රට තුළ ඉගැන්වීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් ඉඩ ලබා දීමේ පළ විපාක මේ වන විට භුක්ති විඳීමට සිදු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. දැන් මැති සභය විශේෂාංගය. අපේ කතෝලික ජනතාව 350කට වැඩි ප්‍රමාණයකට ජීවිත අහිමි කරලා 500කට වැඩි ප්‍රමාණයක් අදටත් අබ්බගාත වෙලා තිබෙනවා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. පාස්කු ප්‍රහාරය එල්ල කරේ සහරාන් කියන ත්‍රස්තවාදියා. එතකොට මේ සහරාන් ත්‍රස්තවාදියාත් එක්ක ඍජුව සම්බන්ධතා පවත්වපු කෙනෙක් තමයි හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා. මේ ආණ්ඩුකාරවරයා පිළිබඳව ඊයේ දිනේදී ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සභාපතිතුමාත් කිව්වා මේ විශ්වවිද්‍යාලය පිළිබඳව අරන් තියෙන නීතිමය ක්‍රියාදාමය නීති විරෝධී කියලා. ජනාධිපති මැතිවරණයට කලින් පැහැදිලිව පැවතිච්ච විපක්ෂය හැටියට ඔබතුමාලා කිව්වා මේ ශාර්යා විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවා කියලා. ඒ පිළිබඳ අවසාන තීරණයක් නැහැ. ඒක පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නැහැ. ඒක ඉතාමත් පැහැදිලිව මම ගරු මන්ත්‍රීතුමාට කියනවා. මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැටියට ශාර්යා නීතිය ඇතුළත් කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලය පවරාගත්තේ නැත්නම් රජයට මේ රටේ අහිංසක දරුවන්ට අන්තවාදී මතවාද සහිත ශාර්යා නීතිය උගන්වනවා. ගරු මන්ත්‍රීතුමා 2015ට ඉස්සෙල්ලා පැහැදිලි වැඩපිළිවෙලක් තිබුණා. එහෙම
ශරියා නීතිය වෙන නොයෙක් පාඨමාලාවල මුවාවෙන් විරසකය වෛරය වැපිරීමට අපි ඉඩ තිබ්බේ නැහැ. වෙන එකක් තමයි 2015 පස්සේ විදේශීය කතිකයන් ආවනේ. ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන මොකක්වත් හොයන්න නැතුව එයාපෝට් එකේදී ඔන්න රයිවල් වීසා දුන්නා. අපේ කාලේ එහෙම කළේ නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම පාඨමාලාවක් ඕනෑම තැනක උගන්වන්න අසීමිත නිදහසක් යහපාලන රජය දුන්නා. ඒකේ අස්වැන්න තමයි දැන් වපුරන්නේ. ඔබතුමා පැහැදිලිව සභාවට කියන්න ශර්යා නීතිය මේ රටේ උගන්වන්න දෙනවද නැද්ද කියන එක මේ රජය. ශරියා නීතිය හෝ මොකක් වුණත් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අපි හොයලා බලනවා. මේ ප්‍රශ්නේ කවුද ඇති කරේ? ඔබතුමන්ලා අපිට දායාද කරපු ප්‍රශ්නයක් මේක. මේ පැත්තට මේ පැත්තට බෝලේ පාස් කරන්න එපා. දැන් ඔබතුමාලා බලේ ඉන්නේ. ජනාධිපතිවරණයේදී ඔබතුමාලා පැහැදිලිව කිව්වා මේ රටේ අන්තවාදීන්ට හිස ඔසවන්න දෙන්නේ නැහැ. මේ රටේ ශර්යා නීතිය උගන්වන්න දෙන්නේ නැහැ. ගබ්සා කරපු අයට විරුද්ධව නඩු දානවා. ડોક્ટર ශාපි ශාබ්දීන් වෙල්ලනවා කියලා ඔබතුමාලා කිව්වා. දැන් ශාපි ශාබ්දීන් අමතක වෙලා තියෙනවා. ශර්යා නීතිය අමතක වෙලා තියෙනවා. බැටික්ලෝ කැම්පස් එක අමතක වෙලා තියෙනවා. අද වෙනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව යන්නේ නිලධාරීන්ගේ පස්සේ. නමුත් බෝම්බේට අවශ්‍ය කරන ඒ ත්‍රස්තවාදී කටයුතු උගන්වපු ඒ අයට මේ මානසිකත්වය ඇති කරපු අය පිටිපස්සේ යන්නේ නැහැ. පටු පරමාර්ථ සඳහා යම් යම් අන්තවාදී කොටස්වල දේශපාලන සහයෝගය ලබා ගැනීම සඳහා මේ සියල්ලක්ම කළා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒකේ ඵල විපාක තමයි දැන් අස්පනා අපිට පේන්නේ. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට තමන්ට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහසත් වී ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව අධිකරණය වෙත ලිඛිත දේශනයකින් කරුණු දක්වමින් හිටපු අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ විත්ති වාචකය නොකැඳවා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2292ක මුදලක් වැය කර දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට තමන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කිරීමට අසමත් වී ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා. මෙම නඩුවේ මුල් පැමිණිල්ල යහපාලන රජයේ සමයේ ස්ථාපිත කර තිබූ දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් ඉදිරිපත් කර තිබූ බව එමගින් අධිකරණයට දැනුම් දී තිබෙනවා. එහෙත් මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය පියවරගෙන නොමැති බැවින් එය විමර්ශනවලදී සිදු වූ බරපතල දෝෂයක් බව අදාළ ලිඛිත දේශනවල සඳහන්. මෙලෙස රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යයි තමාට එරෙහිව චෝදනා ගොනු කිරීම ද්වේෂ සහගත අරමුණින් කළ ක්‍රියාවක් බවද බැසිල් රාජපක්ෂ මහතා සිය ලිඛිත දේශනවලින් පෙන්වා දෙනවා. ඒ අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන සඳුදා කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද යහපාලන රජයේ සමයේ අධිකරණ කටයුතු වලට බලපෑම් සිදු වූ ආකාරය පිළිබඳව අදහස් පළ වුණා. විපක්ෂය මොනතරම් දුරට ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට තමුන්ගේ බලය පාවිච්චි කරලා විවිධ තරාතිරම් වලට පත් කරගත්ත තමන්ගේ හිතවතුන් ලවා මොන විදිහට මේ රටේ අධිකරණය නීතිය හැල්ලුවට පත් කරාද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. මේකේ තියෙනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා ඉරගත කරනවා නේද කියලා රවි විද්‍යාලංකාර පොලිස්පතිවරයාගෙන් අහන විදිහ. රංජන් රාමනායක අමාත්‍යවරයා. කවුද අලුතෙන් ඇතුළට දාලා දෙන්නේ? මෙන්න අහන විදිහ. මේ අහන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඊට පස්සේ බැසිල් අමතුමා පිළිබඳව ආවම මේ ඊළඟ එක. මම රංජන් රාමනායක. අනේ thank you අපිට හිතට බොහොම සුවයක්. බැසිල් ගෙඩි හරි නේද? බැසිල්ගේ වැඩේ හරි නේද කියලා අහන්න. එහෙම තමයි හිරේට දාන්න, රිමාන්ඩ් කරන්න, අපේ පිරිස් දේශපාලන වශයෙන් හංවඩු ගහන්න. එදා කටයුතු කරපු ආකාරය ඔබතුමාලට පැහැදිලිව අද වීඩියෝ දර්ශනත් එක්ක ඔබතුමාලට බලා ගන්න පුළුවන්කම තියෙන නිසා කවුරු හරි හිතනවා නම් රංජන් රාමනායක මිනිහා පිස්සෙක් කියලා මිනිහා පිස්සෙක් නෙවෙයි. මිනිහව පිස්සු වට්ටලා ජාත්‍යන්තරයේ තියෙන මුදල් ටික ගන්න, වරප්‍රසාද ටික ගන්න මහා මුලකාරයෝ අද විපක්ෂයෝ ඉඳගෙන ඉන්න විවිධ උදවිය ඒ උදවියව පාවිච්චි කරපු ආකාරය කියන එක විශේෂයෙන් අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා, නාමල් රාජපක්ෂ වර්තමාන අමාත්‍යතුමා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහත අබේගුණවර්ධන, උදේ ගම්මන්පිල, විමල් වීරවංශ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මුසාමිල්, පිල්ලයාන් ඇතුළු විශාල ප්‍රමාණයකට අපේ ආණ්ඩුවේ වීම නිසාම නඩු හබවලට පටලවල නඩු දාලා නීති විරෝධී විදිහට දඬුවම් දෙන්න යහපාලන රජය කටයුතු කරා. බොරු නඩු හදලා දැම්මම සාධාරණේ කවදා හරි ඉෂ්ට වෙනවා. අපේ රජයේ කිසිම කෙනෙක් අධිකරණයේ කිසිම කටයුත්තකට ඇඟිලි ගහන්නේ නැහැ.
මේ අතර යහපාලන රජයේ සමයේ රටේ අධිකරණ පද්ධතියට කර තිබූ බලපෑම් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ මහතා හිරු ටීවී ඔස්සේ විකාශනය වූ බලයේ වැඩසටහනට එක්වමින් අදහස් පළ කළා. මේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි කිසිම කෙනෙකුට වෙනස් නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි අධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට අපි සූදානම්. එහෙනම් අධිකරණය අප ලබා දීම නියම කරොත් ඒක රජයට දෙන්න එපා. මොකද අපි අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ මතුමා. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව කඩා වැටෙන්න මූලිකම හේතුව තමයි නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම. නීතිය ක්‍රියාත්මක කරේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ශානියා බේසේකර සමග පැවතුණු සාකච්ඡාවලදී මේ ටාගට් කරලා තමයි අතපෙවීම සිදු කරේ. ටාගට් කරා. මගේ ටාගට් එක අරයා ඔයාගේ ටාගට් එක අරයා තවත් හිටපු මන්ත්‍රීතුමියගේ ටාගට් එක ප්‍රසිද්ධිය කතා කරනවා. දුමින්ද අපේ ටාගට් එක. එහෙම වෙන්න පුළුවන්ද? රටක් කඩා වැටෙන්නේ නැද්ද? ඔයාව ඉලක්ක කරගෙන ඔයාව වැරදකරුවෙක් කරන්න ටාගට් කරලා කටයුතු කිරීම සාධාරණද? කෙලින්ම කියනවනේ දුමින්ද ඔය ටාගට් කරගෙන ඉන්නේ. ඔයාගේ ටාගට් එක මගේ ටාගට් එක රජයේ ටාගට් එක ඔක්කොගෙම ටාගට්. මං කියන්නේ එහෙම වෙච්ච හින්දා තමයි මේ රටේ අප්‍රසන්නතාවයක් ඇති වුණේ. හින්දා අපි විශේෂයෙන්ම පහුගිය යහපාලන ආණ්ඩුව මේ නීති පද්ධතියට කරපු බලපෑම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට ගෙනලා නීති පද්ධතියට කරපු බලපෑම මෙන්න මේ නීතියේ ස්වාධීනත්වය ආධිපත්‍යය ශක්තිමත් කරන්න අපි අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඒක නොකළොත් රටක් කඩා වැටීම කොච්චර ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වුණත් නීති පද්ධතියට දේශපාලකයන් ඇඟිල්ල ගහන්න ගියොත් ඒ රටේ කඩා වැටීම නවත්තන්න බෑ. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ ₹10 10ක් පමණයි. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් ₹195 GB 100ක් ₹490 අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. මියගිය LTT සමාජිකින් සැමරීම පිළිබඳ තොරතුරු අධිකරණ තහනම නොතකා අන්තර්ජාලයේ හෝමාරු කළ පුද්ගලයන් 9 දෙනෙකු එරවුර් චෙංකලඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අද පෙරළුවේ මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළ CD වික්‍රමරත්න මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලමින් වැලිකඩ සහ මේගොබ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ගොඩනැගිලි වහල මත නැගී විරෝධතාවක නිරත වුණා. පසුගිය වසරේ වසා දැමූ ද ෆිනෑන්ස් මූල්‍ය ආයතනය ඇවර කිරීමකින් තොරව යලි ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංදේශය අනුමත කරන ලෙස සහ තමන්ට ලැබීමට නියමිත තැන්පතු සහ පොලි මුදල් අකණ්ඩව ලබා දෙන ලෙස ඉල්ලා අගතියට පත් ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් අද පාර්ලිමේන්තු වටරෝම අසලදී සමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772665555 ස්ලිට් ඇකඩමි. ඒ සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.